ආයිබෝවන් අද අපි උසස් පෙළ භෞතික විද්‍යා පාඩම්මාලා යටතේ සාකච්ඡා කරන්න යන්නේ විෂය නිර්දේශයේ අවසාන ඒකකය. ඒ කියන්නේ 11 වෙනි ඒකකය වන පදාර්ථ විකිරණ කියන පාඩම. ඇත්තට මේ පාඩමේ ඔබ නිපුණතාව විමසා බැලුවොත් ඔබට පේනවා තියෙන්නේ නවීන භෞතික විද්‍යාත්මක සිද්ධාන්ත විමසා බලයි කියන එක. නවීන භෞතික විද්‍යාත්මක සිද්ධාන්ත කියන්නේ මොනවද කියලා කිව්වොත් එහෙම ඔබට දැනගන්න පුළුවන් 19 ශතවර්ෂයේ අගභාගයේ පමණ වන විට විද්‍යාඥයන් විශ්වාස කරේ භෞතික විද්‍යාව කියන විෂයේ සොයාගත්තු විෂය කරුණු බොහෝමයක් හොයාගෙන ඉවරයි කියලා. ඒ වෙනකොට හොයාගෙන තිබ්බා නිව්ටෝනියන් යාන්ත්‍රික විද්‍යාව, තාපගතික විද්‍යාව, ඒ වගේම විද්‍යුත් චුම්බකවාදය වැනි විෂයන් වලින් ඒ අදාළ භෞතික සිද්ධාන්ත බොහෝ දුරට පැහැදිලි කරන්න පුළුවන් කියලා. ඉතින් මෙවැනි වකවානුවකදී ඇත්තට මේ කෘෂ්ණ වස්තු විකිරණයේ තීව්‍රතා ව්‍යාප්තිය හොයන්න ගිහිල්ලා අහම්බෙන් වර්ෂ 1900 දී මැක්ස් ප්ලාන්ක් කියන විද්‍යාඥයා විප්ලවීය අදහසක් ඉදිරිපත් කරා මේ ශක්තිය කොන්ටීකරණය වෙලා තියෙනවායි කියලා. ඒක ඇත්තටම ලොකු උදව්වක් වුණා එතනින් ඉස්සරහට දැන් අද පිළිගන්න ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව නැත්නම් ක්වොන්ටම් මෙකැනික්ස් කියන විශේෂ ක්ෂේත්‍රයේ දියුණු වීමට. ඇත්තටම මේ 1900 දී ඉඳන් පමණ සිට එහෙම නැත්නම් 19 ශතවර්ෂයේ අගභාගයේ පමණ සිට මේ දියුණු වූ නව විෂය කොටස් කීපයක් තමයි අපි මේ පාඩමේදී සලකා බලන්නේ. ඇත්තට මේ විශේෂයෙන් මේ නවීන භෞතික විද්‍යාව කිව්වට ඒක නවීන කියන එකෙන් තේරෙන්නේ නැහැ දැන් ඒක නවීනයි කියලා. ඒක ඇත්තටම විශේෂයෙන් 1960 ගණන් පමණ වන විට ඒක නවීන සංකල්පය. ඒකින් තමයි ඒක නවීන භෞතික විද්‍යාව කියලා කිව්වෙම ඉංග්‍රීසියෙන් කියන මොඩර්න් ෆිසික්ස් කියලා. ඉතින් අපි ඒ යටතේ වෙන මාතෘකා කීපයක් තමයි මේ පාඩම් මාලාවේදී නිපුණතා මට්ටම් 7ක් යටතේ සාකච්ඡා කරන්න යන්නේ. ඒතර ඒක දැන් පළවෙනි නිපුණතා මට්ටම කිව්වොත් එහෙම ඒක ඔබට පේනවා ක්වොන්ටම් සිද්ධාන්ත කෘෂ්ණ වස්තු විකිරණයේ තීව්‍රතා ව්‍යාප්තිය පැහැදිලි කිරීම සඳහා යොදා ගනී කියලා. ඒතර අපිට මේ මාතෘකාවෙන් පේන මෙතන නිපුණතා මට්ටමින් පේනවා අපි මෙතන දැනගත යුතු විශේෂ වචන කීපයක් තියෙනවා. එකක් තමයි ක්වොන්ටම් සිද්ධාන්ත කියන්නේ මොනවද කියලා. ඒ වගේම කෘෂ්ණ වස්තු විකිරණය කියන්නේ මොකද්ද? කෘෂ්ණ වස්තුවක් කියන්නේ මොකද්ද කියලා ඔබ දැනගන්න ඕනේ. ඒ වගේම කෘෂ්ණ වස්තු විකිරණයේ තීව්‍රතා ව්‍යාප්තිය කියන්නේ කුමක්ද කියලා දැනගන්න ඕනේ. අපි මේ ටික තමයි මේ පාඩමේදී කතා කරන්න යන්නේ. ඇත්තටම අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ ක්වොන්ටම් සිද්ධාන්ත කෘෂ්ණ වස්තු විකිරණයේ තීව්‍රතා ව්‍යාප්තිය පැහැදිලි කරන්න යොදාගන්නේ කොහොමද කියන එක. නමුත් ඒක පසුබිම සකසා ගන්න අපිට විශේෂයෙන් කෘෂ්ණ වස්තුවක් කියන්නේ මොකද්ද? ඒකේ තීව්‍රතා ව්‍යාප්තිය කොහොමද ලබාගත්තේ? ඒ වගේම ඒ ඓතිහාසික පදනම කුමක්ද එතෙන්ට එන්නේ? ඒ වගේ කරුණු කීපයක් අපි මේ පාඩමේදී සාකච්ඡා කරනවා. අපි එහෙමනම් ඉස්සරහට බලමු මේ මාතෘකාව කොහොමද කතා කරන්න කියලා. අපි මුලින්ම බලමු දැන් මේ අර නොදන්න වචන මං කිව්ව කීපයක් තියෙනවා කියලා ඒව තේරුම් ගන්නත් එක්ක මුලින්ම බලමු මේ තාප විකිරණය කියන්නේ මොකක්ද කියලා. තාප විකිරණය කියන්නේ යම්කිසි වස්තුවක උෂ්ණත්වය නිසා වෙන ඒ වස්තුවෙන් නිකුත් වෙන විද්‍යුත් චුම්බක විකිරණ කියලා අපිට කියන්න පුළුවන්. ඇත්තට මූලිකම වශයෙන් මේ විද්‍යුත් එවැනි තාප විකිරණ ඒ රතු වස්තුවේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 18 පමණ අඩු නම් ඒ විකිරණ බොහෝ දුරට අදෝරක්ත විකිරණ වලින් යුක්තයි කියලා කියනවා. ඒ වගේම තවත් ඊට සෙල්සියස් අංශක 18ට වඩා ඉහළ උෂ්ණත්වවලදී අපි කියනවා එතන අපිට කියනවා දෘශ්‍ය ආලෝකයයි පාරජම්බුල විකිරණත් ඒ තාප විකිරණේ අඩංගු වෙනවයි කියලා. දැන් මේ රූප සටහනේ පේන පරිදි මේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය මේ ඔබට පේන්නේ. ඇත්තට මේක ඔබ හුරු පුරුදු ඇති ඔබ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනගෙන තියෙනවා. ඇත්තට මේක අපි ගන්නෙ මේ ශක්තිය මේ පැත්තට වැඩි වෙන විදිහට තමයි අපි ගන්නෙ. ඉතින් මේ අපි කිව්වා මේ තාප විකිරණ විද්‍යුත් චුම්බක තරංග විශේෂයක් කියලා. ඒක විද්‍යුත් චුම්බක තරංගයක සතු සාමාන්‍ය ලක්ෂණ සියල්ලම මේක යුක්ත වෙනවා. දැන් ඇත්තටම මේ අපි මෙතන ඇත්තටම ඔබට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මේ IR කියන්නේ ඉන්ෆ්‍රාරෙඩ් කියන එක. මේ අපි මෙතන ගත්තොත් තාප විකිරණ ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් මේ පරාසයම ගන්නවා අදෝරක්ත ඉන්ෆ්‍රාරෙඩ් ඒ වගේම අපේ දෘශ්‍ය ආලෝකයේ පාරජම්බුල කිරණ. එතකොට මේ ඇත්තටම මෙතන ඉන්ෆ්‍රාරෙඩ් කියලා කියන්නේ මේ මෙතන දෘශ්‍ය ආලෝකයේ රතු කොටසට එහා පැත්තෙන් තියෙනවයි කියන අදහසින් ඉහිඳ වඩා දැන් ඔබ මේ වගේ රූප සටහන් හොයනවා නම් මේක දැන් මේ අක්ෂ අනිත් පැත්තට ලකුණු කරපුවත් තියෙන්න පුළුවන්. ඒකින්ද වඩා පහසුයි මේ වගේ එකක් මුලින්ම සලකන එක. ඉතින් ඒ කිව්වේ අපි කලින් ඉගෙන ගත්තෝ මතක් කිරීමක් වශයෙන්. ඉතින් අපි දැන් තාප විකිරණ ගැන තමයි කතා කරන්නේ. ඇත්තට මෙතන තව දෙයක් කියනවා මේ තාප විකිරණ ගැන කතා කරන්නේ මොකද මේකෙන් කෘෂ්ණ වස්තුවක යම්කිසි වස්තුවකින් විකිරණ තාපයේ මේ ශක්ති ව්‍යාප්තිය ගැන අධ්‍යයනය කරන්න ගිහිල්ලා තමයි මේ විද්‍යාඥයන්ට ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ යම්කිසි මූලික ආරම්භයක් ගන්න පුළුවන් වුණේ. ඒ හින්දා තමයි මේ තාප විකිරණ ගැන මෙච්චර කතා කරන්නේ.
එතකොට අපි බලමු මුලින් මේ තාප විකිරණයක් වස්තුවක් මත පතුනහම මොකද්ද වෙන්නේ කියලා. එක්ක ඒක පරාවර්තන වෙන්න පුළුවන්. නැත්නම් ඒක හරහා ගමන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට අවශෝෂණය කරගන්න පුළුවන්. අවශෝෂණය කරනකී උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට ඒ වගේම අපි දන්නවා ඔබ සාමාන්‍ය විල පන්ති ඉගෙනගෙන තියෙනවා මොකක් හරි පෘෂ්ඨයක් හොඳ අවශෝෂකයක් නම් ඒක ඒ වගේම හොඳ විමෝචකයකුත් වෙනවා. එතකොට අපි දන්නවා බොහෝ තද කළු පැහැති පෘෂ්ඨ හොඳ පරාවර්තකත් වෙනවා හොඳ විමෝචකත් වෙනවා. ඒ වගේම අපි දන්නවා රිදී වගේ පෘෂ්ඨ ඒව දුර්වල විමෝචක. ඒ වගේම දුර්වල අවශෝෂක වෙනවා. ඒ සාමාන්‍ය කරුණක් අපි දන්න. ඊට පස්සේ අපි යන් අපේ මේ විෂය කරුණ වල තියෙන ප්‍රධාන නොදන්නා වචනයක් වෙන කෘෂ්ණ වස්තු කියන එක මොකක්ද කියලා තේරුම් ගන්න. ඇත්තටම මේ කෘෂ්ණ වස්තුව කියලා කියන්නේ අපි ඔබ දන්නවා ඔබ පරිපූර්ණ වායු සමීකරණයන් ඒ වගේ දේවල් ඉගෙනගෙන තියෙනවනේ. මෙතනදී අපි කතා කරන්නේ මොකද්ද මේක මේ පරිපූර්ණ තත්ත්වයක්. අපි ඔබ යාන්ත්‍ර විද්‍යාව ගත්තොත් එහෙම සුමට ආනත් තලයක් සුමට තලයක වස්තු චලන වෙන ඉව සලකනවා. ඉතින් ඒ වගේ ඇත්තට මේක මේ පරිපූර්ණ සංකල්පයක්. එතකොට අපි ඇත්තටම මේක ඉගෙනගෙන මේකෙන් කොච්චර සාමාන්‍යව වෙනස් වෙනවද කියලා තමයි අපිට බලා ගන්න පුළුවන්. ඒකින්ද අපි මුලින්ම මේ පරිපූර්ණ තත්වයක් ගැන සැලකනවා. ඇත්තට කෘෂ්ණ වස්තුවක් කියන්නේ ඒකට ඒ මතට පතිත වෙන සියලුම විකිරණ ඒක අවශෝෂණය කරගන්න පුළුවන් වස්තුවක් තමයි කෘෂ්ණ වස්තුවක් කියලා කියන්නේ. the black body කියලා කියන්නේ. ඒතර මේකෙන් තේරෙන්නේ මේ වස්තුව කළු වෙන්නම ඕනේ කියලා. සමහර විට ඒ නම එන්නේ නැත්තේ හොඳ කළු තද කළු පුෂ්ඨ හොඳ අවශෝෂක හින්දා. ඒ වගේ හොඳ විකිරකත් වෙන හින්දා. දැන් අපි කතා කරා මේ කෘෂ්ණ වස්තුවක් කියන්නේ මොකක්ද කියන එක ගැන. ඉතින් මේක ආසන්න ලෙස කෘෂ්ණ වස්තුවක් ලබා ගන්නේ කොහොමද කියලා තමයි මේ ඒකට පොඩි ආකෘතියක් තමයි මෙතන පෙන්වලා තියෙන්නේ. බලන්න මේ රූපේ මේ කුටීරයක් තියෙනවා. මේ කුටීරයේ ඇතුලේ තද කළු පාටින් තියෙන්නේ. මෙතන පොඩි කුහරයක් තියෙනවා. හරි. මේ කුහරයට විකිරණ ඇතුල් වෙන්න පුළුවන්. ඕනෑම තරංග ආයාමයක විකිරණ මේකට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේ විකිරණ ඇතුල් වුනහම මොකද්ද වෙන්නේ? මෙතන සිදුරු ඉතා කුඩා හින්දා පිට වී යාමේ තියෙන සම්භාවිතාව අඩුයි. මේකට ගියාට පස්සේ විවිධ හුඟා පරාවර්තන සිදු වෙනවා. දැන් මෙතන මේ නෙරියක් තියෙන්නේ මේකට කෙලින්ම එන විකිරණ මෙතන වැදිලා ආපස්සට පරාවර්තන වෙලා යන්නේක වැළකෙන්න. එතකොට මේ වගේ එන සියලු තරංග ආයාම වල විකිරණ මේකට අවශෝෂණය කරගන්න පුළුවන්. ඇත්තටම තරංග ආයාම කීපයකින් එන හින්දා අපිට දැන් මෙතනින් ඒ වගේ අවශෝෂණය කරගත්ත එක විමෝචනය වෙනකොට අපිට කියන්න බෑ මේ මොන තරංග ආයාමෙන්ද කියලා අපිට කියන්න අමාරුයි. හරි. ඒ වගේ විවිධ තරංග ආයාම ගණනාවකින් එනෙව්ව මෙතනින් අපිට විමෝචනය වෙනවා. එතකොට මේ සිදුර තමයි අපි සලකන්නේ කෘෂ්ණ වස්තුවක් කියලා. එතකොට අපිට තව දෙයක් තමයි මේක ප්‍රායෝගිකව ලබා ගන්න ඕන සමහර අය මේක පාවිච්චි කරලා තියෙන සමහර පොත්වල මේකට වටේට කොයිල් එකක් කොයිල් එකකින් ආවරණය කළ මේක රත් කරනවා. එහෙම කරන්නත් පුළුවන් ප්‍රායෝගිකව ලබා ගන්න අපිට මේ කෘෂ්ණ වස්තුවක්. මේක අපි මේ ප්‍රායෝගිකව ලබාගත්තු කෘෂ්ණ වස්තුව. දැන් අපි කෘෂ්ණ වස්තුවක් ගැන ඉගෙන ගන්න මොකද අපි කිව්වා මේ අපි පරිපූර්ණ තත්ත්ව ගැන කතා කරනවා කියලා. පරිපූර්ණ ගැන තත්ත්ව කතා කළා එතනින් අනික්කේව සාමාන්‍යව ඒකෙන් වෙනස් වෙන්නේ කොහොමද කියන එක තමයි අධ්‍යයනය කරන්න අපිට ඕන පුළුවන්. ඒ විශේෂ දෙයක් තමයි මේ මම කලිනුත් කිව්වා කෘෂ්ණ වස්තුවක් කියන එක නැත්නම් බ්ලැක් බොඩි එකක් කියන කළුම වෙන්න ඕනේ නැහැ. සූර්යයත් කෘෂ්ණ වස්තුවක් විදිහට සැලකනවා. මොකද ඒකට සෑම තරංගායම පරායසකෙම විකිරණ විමෝචනය කරන්න පුළුවන්. සූර්යයත් කෘෂ්ණ වස්තුවක් විදිහට අපි සැලකනවා. අපිට අවශ්‍ය නම් අපේ ගැටළු විසඳීමේ පහසු සඳහා අපි සැලකනවා සූත්‍රිකා බල්බයක්. සූත්‍රිකාව කෘෂ්ණ වස්තුවක් කියලා අපි සැලකනවා. එහෙම සලකලා අපි මේ ගැටළු විසඳීම් කරනවා. මුලින්ම අපි අර කිව්වා පරිපූර්ණ වායු සමීකරණය හැමද සුමට ආනන්තල ඒ වගේ සුමට තල සලකනවා වගේ අපි මේ කෘෂ්ණ වස්තුවක් ගැන අධ්‍යයනය කරනවා කියලා. ඇත්තටම මේකට කියන කෘෂ්ණ වස්තු විකිරණයට කුහර විකිරකයක් කියලාත් කියනවා. ඒ කියන්නේ මේකේ තියෙන විශේෂ ලක්ෂණය තමයි මේ කෘෂ්ණ වස්තුවකදී ඒකෙන් මේ විකිරණය වන්නා වූ විමෝචනය වන්නා වූ විකිරණ ඒකේ උෂ්ණත්වය මත පමණයි උෂ්ණත්වය මත රඳා පවතින්නේ. ඒකේ පෘෂ්ඨ වර්ගඵලයකින් නිකුත් වෙන විකිරණ ඒක උෂ්ණත්වය මත රඳා පවතින එකක්. එහෙම නැත්නම් පෘෂ්ඨයේ ස්වභාවය මත රඳා පවතින්නේ නැහැ. ඉතින් අපි ඊළඟ අපේ ප්‍රධාන මාතෘකාවකට යනවා. මේ අපි දැන් තේරුම් ගත්ත කෘෂ්ණ වස්තුවක් කියන්නේ මොකද්ද? ඒක සියලුම තරංග ආයාමයකට වලින් විකිරණයකට අවශෝෂණය කරගන්න පුළුවන්. ඒ වගේම සෑම තරංග ආයාමයකම විකිරණ එකෙන් විමෝචනය කරන්න පුළුවන්. අපි බලමු කෘෂ්ණ වස්තුවේ තීව්‍රතා ව්‍යාප්තිය කියලා අපි මොකද්ද මේ ලබා ගන්න යන්නේ කියලා. බලන්න මේකේ මෙන්න මේ වගේ මේ එක ප්‍රස්ථාරයක් මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් ලබා ගන්න මේ ප්‍රස්ථාරය කොහොම ප්‍රස්ථාරයක්ද? දැන් මේකේ y අක්ෂයේ තියෙන්නේ ඔබට තියෙනවා තීව්‍රතාවය කියලා ඉන්ටෙන්සිටි කියලා අපි ලකුණු කරනවා. හරි. ඒතර මේ x අක්ෂයේ තියෙන්නේ තරංග ආයාමය. ඒතර මේ තියෙන රාශි මොනවද කියලා පොඩ්ඩක්කට බැලුවොත් එහෙම මේකේ මේ මෙන්න මේ e ලැම්ඩා කියන එක අපි අරගන්නේ කොහොමද? ඒ කෘෂ්ණ වස්තුවේ ඒකක පෘෂ්ඨ වර්ගඵලයකින්
ඒකක කාලයකදී නිකුත් වෙන ශක්තිය තමයි මේ E ලැම්ඩා කියලා අපි ගන්නෙ. දැන් මෙතන මම ආයි කලින් graph එකට ගියොත් එහෙම ප්‍රස්ථාරයට ගියොත් එහෙම මේ ප්‍රස්ථාරේ මෙන්න මේ අක්ෂය අපි ලකුණු කරන්නේ යම්කිසි කෘෂ්ණ වස්තුවක ඒකීය පෘෂ්ඨ වර්ගඵලයකින් ඒකක කාලයකදී විමෝචනය වෙන ශක්තිය තමයි මේ ලකුණු කරන්නේ. හැබැයි ප්‍රායෝගිකව අපිට ගැටලුවක් වෙනවා මේක මැනගන්නේ කොහොමද කියලා. එතකොට මේ මැනගන්න එක ගැටලුවක් තියෙන හින්දා ඇත්තටම අපි ඒක මයින්න වෙන්නේ අපිට යම්කිසි තරංගායාම පාරාසයකට මයින් වෙන්නේ. මේ ශක්තිය මේ ඒකීය වර්ගඵලයකට ඒක කාලයකදී විමෝචන ශක්තිය අපිට මයින්න වෙන්නේ යම්කිසි තරංග ආයාම පරාසයකට. ඉතින් ඒ හින්දා තමයි මෙතන මේ ඒකක මේ විදිහට දක්වලා තියෙන්නේ. මේ ඔබ දන්න ශක්තිය ඒකක WM ඍණ 2 කියලා අපි කිව්වා. ඒ වගේ මෙතන තවත් අපිට ඕන මෙතන අපි මීටර වලින් මයින්නේ නැහැ. මෙතන බොහෝ විට අපි මයින්නේ මයික්‍රෝමීටර එහෙම නැත්නම් නැනෝමීටර වලින්. හරි. E ලැම්ඩා රාශිය අපි තෝරගන්න ලැම්ඩා තරංගානුරූප වන කෘෂ්ණ වස්තුවේ විකිරණ තීව්‍රතාවය හෙවත් ඒක විමෝචක බලය කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? ආයි කිව්වොත් නැවතත් කිව්වොත් එහෙම අපි E ලැම්ඩා කියලා ප්‍රස්ථාරේ y අක්ෂයේ ලකුණු කරන්නේ මොකද්ද? තීව්‍රතාවය කියලා කෘෂ්ණ වස්තුවේ ඒකක වර්ගඵලයකින් ඒකක තරංගායාම පරාසයකට අනුරූපව ඒකක කාලයකදී විමෝචනය වන විකිරණ ශක්තිය තමයි අපි y අක්ෂ විදිහට තෝරගෙන තියෙන්නේ. ඒ වගේම මේ යම් එක වක්‍රයකට වර්ගඵලයකින් අපට ගන්න පුළුවන් මේ උෂ්ණත්වයේදී ඒකීය පෘෂ්ඨ වර්ගඵලයක එක කාලයකදී විකිරණය වන මුළු ශක්තිය අපට ලබා ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ අපිට මේ බලන්න ඔබට පේනවා 1889 වගේ කාලයකදීත් මේ පිළිබඳ සූක්ෂම පරීක්ෂණ කරලා තියෙනවා මේ තීව්‍රතාවය මැනගන්න. මෙතන තියෙන කෘෂ්ණ වස්තුව මෙතන තියෙන අදෝරක්ත වර්ණාවලි මානයක්. ඒකෙන් අපිට පුළුවන් යම්කිසි පරාසයක තරංගායම් පරාසයක් තෝරගෙන ඒ පරාසයේ තීව්‍රතාවය මේ බොලෝමීටරකින් උපකරණය මැන ගන්නවා. හරි. එහෙම මැනගෙන තමයි අර පරීක්ෂණාත්මක ප්‍රස්ථාරي ඇඳලා තියෙන්නේ. ඉතින් මේ වක්‍ර මගින් විශේෂ නියම දෙකක් විද්‍යාඥයෝ මතු කර පෙන්වනවා. ඇත්තටම මේ නියම දෙක කියන්නේ මේගොල්ලෝ ලැබෙන පරීක්ෂණාත්මක දත්ත සමග අඳින්න ලද ප්‍රස්ථාරයක්. හරි. එතකොට මේ දත්ත මත ඒගොල්ලෝ යම්කිසි ලබාගත් සම්බන්ධ තමයි මෙතනදී මේ ඊළඟට අපි කතා කරන්නේ නියම දෙකක් විදිහට ස්ටෙෆාන් නියමය සහ බීන් විස්ථාපන නියමය කියලා. අපි ඒකෙන් මුලින්ම බලමු ස්ටෙෆාන් නියමය කියන්නේ මොකක්ද කියලා. ස්ටෙෆාන් නියමයෙන් කියනවා කෘෂ්ණ වස්තුවක ඒකීය වර්ගඵලයකින් ඒකක කාලයකදී විකිරණ වන මුළු ශක්තිය එම වස්තුවේ නිරපේක්ෂ උෂ්ණත්වයේ 4 වෙනි බලයට සමානුපාතික වෙනවයි කියලා. එතකොට මෙතන මේ සිග්මා කියන සංකේතයට අපි කියනවා ස්ටෙෆාන් නියතය කියලා. ස්ටෙෆාන් නියතයගේ මෙතන ඒකක සමග ඔබට දීලා තියෙනවා. ඒ වගේ E මයින් අපි දන්නවා මීටරයට වොට් වලින් කියලා. මේක ඇත්තට අපි කියනවා විශ්ව නියතයක් කියලා. මේක බලංගු වෙන්නේ කෘෂ්ණ වස්තුවක් සඳහා. දැන් එතකොට අපි මේ සමීකරණයෙන් කතා කරන්නේ කෘෂ්ණ වස්තුවේ පෘෂ්ඨයේ වර්ගඵලයේ A නම්. ඒ වර්ගඵලයකින් තප්පරයකට නිකුත් වෙන මුළු විකිරණ ශක්තිය ගැන සූත්‍රය තමයි මේ තියෙන්නේ. ඇත්තටම මේක විශේෂයෙන් ඔබට මතක තබා ගැනීම අවශ්‍යතාවයක් නෑ. ඔබ කලින් සමීකරණය දන්නවනම් ඒකීය වර්ගඵලයකට විමෝචන ශක්තිය දන්නවනේ ඒක ඒ වලින් වැඩි කරලා ගැනීම පමණයි මෙතන තියෙන විශේෂයෙන් මතක තබා ගැනීම අවශ්‍යතාවයක් නැහැ. ඒතකොට අපි බලමු දැන් කලින් සැලකුවේ කෘෂ්ණ වස්තුවක් සඳහා ඒ වගේම කෘෂ්ණ නොවන වස්තුවක් සඳහා ස්ටෙෆාන් නියමය අපිට එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් විකරණය කරන්න පුළුවන්. එතකොට තියෙන විශේෂය තමයි එතනත් අපි සැලකන්නේ ඒ කෘෂ්ණ නොවන වස්තුවේ නිරපේක්ෂ උෂ්ණත්වයේ පවතින වස්තුවක ඒකීය පෘෂ්ඨ වර්ගඵලයකින් තප්පරයක නිකුත් වෙන මුළු විකිරණ ශක්ති ප්‍රමාණය අපි මෙන්න මේ සමීකරණයෙන් දෙනවා. එතකොට මෙතන මේ සිම්පල් E කියලා තව නියතයක් එනවා. මේ නියතය ඇත්තටම උෂ්ණත්වයේ මත රඳා පවතින නියතයක් සහ පෘෂ්ඨයේ ස්වභාවය මත රඳා පවතින නියත. ඒකට අපි කියනවා පෘෂ්ඨයේ සමස්ත පෘෂ්ඨික විමෝචකතාවය කියලා. මේක බලංගු වෙන්නේ කෘෂ්ණ නොවන වස්තුවක් සඳහා. සෑම විටම මේ අගය කෘෂ්ණ නොවන වස්තු සඳහා එකට වඩා අඩුයි. උදාහරණයක් වශයෙන් කෙල්වින් 2000 දී ටන්ස්ටන්, ටැන්ටලම්, මොලිබ්ඩිනම් වැනි ද්‍රව්‍යවල පෘෂ්ඨික විමෝචකතාව ඔබට දීලා තියෙනවා. මේ අගයන් එකට වඩා අඩු අගයන් දීලා තියෙනවා. එතකොට කෘෂ්ණ වස්තුවක් සඳහා නම් මොකක්ද වෙන්න ඕනේ? අනිවාර්යයෙන්ම අපිට කියන්න පුළුවන් E සමානයි 1 වෙන්න ඕනේ කියලා. ඒ වගේම අපි කලින් අවස්ථාවේදී වගේ මේ අවස්ථාවේදීත් T කෙල්වින් උෂ්ණත්වයේ පවතින පෘෂ්ඨික විමෝචක E වන වස්තුවක ඒ වර්ගඵලයකින් තප්පරයක නිකුත් වෙන මුළු විකිරණ ශක්තිය සඳහා අර සමීකරණයම ඒ වලින් ගුණ කරලා අපට ලබා ගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මෙන්න මේ විදිහට පෘෂ්ඨික විමෝචකතාව කියන එක අර්ථ දක්වන්න. කොහොමද? ඒකක කාලයකදී ඒකීය පෘෂ්ඨ වර්ගඵලයකින් විමෝචන වෙන විකිරණ ශක්තිය සහ
එම උෂ්ණත්වයේ මත කෘෂ්ණ වස්තුවකින් ඒකක කාලයකදී ඒකක වරපරකින් විමෝචන විකිරණ ශක්තිය අතර අනුපාතය කියලා. දැන් මේ වගේම අපිට පුළුවන් පෘෂ්ඨික අවශෝෂකතාවය කියන එක අර්ථ දක්වන්නත් මේ ආකාරයට යම් කිසි පෘෂ්ඨයකින් අවශෝෂණ විකිරණ ශක්තිය සහ එම පෘෂ්ඨය මත පතිත වන විකිරණ ශක්තිය අතර අනුපාතය. කෘෂ්ණ වස්තුන් සඳහා අනිවාර්යයෙන්ම ඒ සමානයි 1යි. හරි. අපි ප්‍රායෝගිකව හොයාගෙන තියෙනවා පෘෂ්ඨික විමෝචකතාව අවශෝෂකතාවට සමානයි කියලා. E සමානයි A කියලා අපි හොයාගෙන තියෙනවා. දැන් අපි පොඩි උදාහරණයකට යමු මේ ස්ටෙෆාන් නියමය භාවිත කළා මේ කළ හැකි සරල උදාහරණයකට. ඇත්තට මේ පාඩමේ උදාහරණ කීපයක් සාකච්ඡා කරන මේ උදාහරණ ඔබ එච්චරම මේ සුළු කරන්නවද වෙන්න එපා. අපි මේ සමීකරණය කොහොමද මේකට භාවිත කරන්නේ කියන එක ගැන පමණක් අවධානය යොමු කරන්න. ඔබ සටහන් කරගන්න ඕන. ඔබට පුළුවන් ඒක වෙනම සටහන් කරන සුළු කිරීම පස්සේ කරන්න. සමීකරණ ආදේශ කරන්නේ කොහොමද කියන එක තමයි මෙතනදී මූලික වශයෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සෙල්සියස් අංශ 127 උෂ්ණත්වයේ පවතින ගෝලාකාර වස්තුවක පෘෂ්ඨික වර්ගඵලය දීලා තියෙනවා. ඒක කෘෂ්ණ වස්තුවක් ලෙස සලකා ඒකෙන් ශක්තිය විකිරණ ශක්තිය මුදා හැරීමේ ක්ෂමතාවය ගණනය කරන්න කියලා කියන අපිට වර්ගඵලය දීලා තියෙන අපිට කෙලින්ම පුළුවන් මේ සමීකරණයේ සූත්‍රය භාවිත කරන්න. ඒතර මේකට මේ අගයන් අපිට මේ පරිදි ආදේශ කරලා අපිට අගය ගන්න පුළුවන්. මෙතන මම සෙන්ටිමීටර දීලා තියෙන එක මීටර කරා. ඒතර උෂ්ණත්වයේ කෙල්වින් වලින් ආදේශ කරාම අපිට එනවා ක්ෂමතාවය තප්පරයක විමෝචනය කරන ශක්තිය විකිරණ ශක්තිය වොට් 1.406 කියලා. දැන් මේක බලන්න මෙතන කියන්නේ තවත් සරල උදාහරණයකට අපි යමු. ඔක්සිකරණය නො වූ උපදමන ලද ටන්ස්ටන් කැබැල්ලක් කෙල්වින් 2000 උෂ්ණත්වයකදී මෙන්න මෙච්චර ශක්ති ප්‍රමාණයක් උත්සර්ජනය කරනවා. ඒකට කියනවා මෙතන මේ උෂ්ණත්වයේදී මේකේ ටන්ස්ටන් වල පෘෂ්ඨික විමෝචකතාව ගණනය කරන්න කියලා. එතකොට ඒකටත් අපිට පුළුවන් කෙලින්ම මේ සමීකරණය භාවිත කරන්න. මොකද මේක කෘෂ්ණ නොවන වස්තුවක් හින්දා. ඒකෙත් අපිට මේ දීලා තියෙන අගයන් අපිට ආදේශ කරන්න පුළුවන් කෙලින්ම නොදන්නා පදයේ පෘෂ්ඨික විමෝචකතාව අපිට ගණනය කරන්න පුළුවන් මේ සමීකරණය විසඳලා. බලන්න ඒක එකට වඩා අඩු වගයක් ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතන මතක තියාගන්න ඕන තමයි කලින් අපි සමීකරණ සැලකුවේ උදාහරණේ කෘෂ්ණ වස්තුව සඳහා මේක සැලකුවේ කෘෂ්ණ නොවන වස්තුව සඳහා. ඒ හින්දා තමයි මෙතන E කියන එක තියෙන සූත්‍රයක් භාවිත කරේ. එතකොට මෙතන තව පොඩි සටහනක් ඔබට කියන්න ඕනේ. මෙන්න මේ වගේ අවස්ථාවක් කුටියක් තුල තියෙන වස්තුවක් ගැන. බලන්න කෙල්වින් එහෙමද නිරපේක්ෂ උෂ්ණත්වයේ T0 වන කුටියක් තුල යම්කිසි කෘෂ්ණ වස්තුවක් තියෙනවා. ඒකේ උෂ්ණත්වය T කියලා අපි හිතමු. එතකොට කෘෂ්ණ වස්තුව අපි දන්නේ ඒකේ වර්ගඵලයක එතකොට විකිරණ ලබා ගන්නා ශීඝ්‍රතාවය සිග්මා T0 හතරවෙනි බලය කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම ඒකෙන් හානි වීම ශීඝ්‍රතාවය අපිට සඵල ශීඝ්‍රතාවය අපිට ගණනය කරන්න පුළුවන් මෙන්න මේ සමීකරණයෙන්. ඒ වගේම කෘෂ්ණ නොවන වස්තු සඳහා ඒකට මෙතන E එකක් එනවා. ඒක දැනට අපි ඔහම ඉගෙන ගනිමු. මොකද මම ඒක අපි එච්චරම මේකම අගදි කිව්වේ අපි දැන් විෂය නිර්දේශය තුල සහ විෂය ගුරු අත්පොත තුල මේ සමීකරණය කොහෙවත් සඳහන් කරලා නැහැ. ඒකින් තමයි අපි ඔබට කලින් සඳහන් කරපු ස්ටෙෆාන් නියමයේ ආකාර සමීකරණ ඇති බොහෝ දුරට ප්‍රමාණවත් වෙනවා ඔබට ගැටලු සෑදීම සඳහා විෂය නිර්දේශය තුල සීමා තුල වඩාත් අමතර කරුණක් විදිහට තමයි මේක ඔබට කිව්වේ. ඔබ වෙනත් ගැටලු විසඳන්න යනවා නම් වෙනත් පොත් එහෙම බලලා. එතකොට අපි ආයි පොඩ්ඩක් මතක් කරගමු. අපි දැන් ආයි මේ වක්‍රය ගැන කතා කරේ. මේ වක්‍ර ආශ්‍රයෙන් ගත්තු යම් සම්බන්ධ එක නියමයක් අපි කතා කරා ස්ටෙෆාන් නියමය කියලා. එතකොට ඒකට ස්ටෙෆාන් බෝල්ස්මාන් නියමය කියලාත් කියනවා. එතකොට අපි තවත් නියමයක් ගැන සාකච්ඡා කරන්න යනවා මෙතනදී. ඒක මොකද්ද? වීන්ගේ විස්ථාපන නියම. ඒකත් මේ පරීක්ෂණාත්මක දත්ත මත මේව නිරීක්ෂණය කිරීමෙන් ගණිතමය නිරීක්ෂණය කිරීමෙන් ලබා ගන්න ලද සමීකරණයක්. එතකොට ඒකෙදි කියන්නේ ඔබට පේනවා ඇති මේකෙදි මෙන්න මේ යම්කිසි කෘෂ්ණ වස්තුවක උෂ්ණත්වය වැඩි කරගෙන යනකොට මෙන්න මේ උපරිම අගයන් මේ පැත්තට මෙහෙම ගමන් කරලා තියෙනවා නේද? එතකොට මෙන්න මේ සම්බන්ධය ගැන අවධානය යොමු කරා මේ වීන් කියන විද්‍යාඥයා. එයා හොයාගත්තා උපරිම ශක්ති ප්‍රමාණයක් විකිරණය වන තරංගායාමය ලැම්ඩා මැක්ස් කියලා කියනවා. ඒක උෂ්ණත්වය සමග අඩු වෙනවා. ඒක මෙන්න මේ සම්බන්ධය අනුව තමයි සිදුවන්නේ. ඒතර මේක දැන් T කියන්නේ වස්තුවේ නිරපේක්ෂ උෂ්ණත්වය, C කියන්නේත් මෙතන විශ්වනීයතාවක්. ඒකේ අගය 2.8 කියලා ආසන්න ලෙස 2.9 කියලා මම දාලා තියෙනවා. මෙන්න මේ අගය තමයි ඒ
නියතයේ අගය. ඉතින් බලමු මේ වගේ පරීක්ෂණයක මේ වගේ සමීකරණයක් හොයාගත්තාම මේකේ තියෙන ප්‍රයෝජනය මොකක්ද කියලා බලමු අපි පොඩ්ඩක්. බලන්න මෙන්න මේ පොඩි උදාහරණයක් බලන්න. ඒකට මෙතන කියන හිරු එළිය යොදාගෙන අපිට ඇත්තටම මේ පොළවේ ඉඳන් අපිට යම්කිසි තරංගයක විකිරණයක තරංගායමේ මැනගන්න පුළුවන්. හරිද? එතකොට හිරු එළිය යොදා කරන වර්ණාවලිමාන පරීක්ෂණයකින් ඒ සූර්ය විකිරණ උපරිම තීව්‍රතාවයක තරංගායම මෙන්න මේ අගය කියලා අපි හොයාගෙන තියෙනවා. එහෙම අපිට කියන සූර්ය පෘෂ්ඨයේ උෂ්ණත්වය තක්සේරු කරන්න කියලා කියනවා. ඒතර බලන්න මේකට වීන්ගේ විස්ථාපන නියමය යොදන්න පුළුවන්ද කියලා. විස්ථාපන නියමයෙන් කියන්නේ ඕකයි, සමීකරණය ඕකයි. බලන්න ඒකට අපිට මේ දීලා තියෙන අග මෙතන මේක මීටර වලට හරවල මම ආදේශ කරා මෙතන. එතකොට මේකෙන් අපිට එනවා නිරපේක්ෂ උෂ්ණත්වය අගය මෙන්න මේ අගය. දැන් බලන්න ඔබට මේ පුළුවන් ද කියලා දැන් පොළොවේ ඉඳන් ගිහිල්ලා සූර්යය ළඟට ගිහිල්ලා උෂ්ණත්වයම ඉන්න බෑනේ ඔබට. ඒත් ඔබට පේනවා ඇත්තට මේ සමීකරණයක් කියන එක කොච්චර මේ බලවත්ද කියලා. ඇත්තටම අමතර කතාවක් මම කියන්නේ එක ගණිතඥයෙක් අපි දන්නවා භෞතික විද්‍යාඥයෙක් හර්ට්ස් කියලා. එයා කියනවා මේ සමීකරණ වලට තියෙනවා නිකන් ලොකු මේ ඒවටම ඉන්ටෙලිජන්ස් එකක් වගේ තියෙනවායි කියලා මේ යම්කිසි ප්‍රෙඩික්ෂන්ස් කරන්න. ඉතින් මේක අපිට පේනවා ඇත්තට මේ සමීකරණයක වැදගත්කම අපිට සූර්යයාගේ උෂ්ණත්වයෙන් අපිට එහෙ යන්න බෑ. මේ සමීකරණයේ කාර්ය කරලා තියෙනවා. සමීකරණය පාවිච්චි කරලා අපිට මේ ලැම්ඩා තරංගායම මැනගන්න පුළුවන්. අපිට ඒක මැනගෙන අපිට පුළුවන් මේ සූර්යයාගේ උෂ්ණත්වය නිර්ණය කරන්න. ඒක සෙල්සියස් වලින් ගත්තාම ආසන්න වශයෙන් මේ අගයක් එනවා. ඉතින් ඇත්තටම මේ පාඩුවෙන්ද බලාපොරොත්තු වෙන්නේ මේ සමීකරණය කොහොමද භාවිත කරන්න කියලා. දැන් බලන්න මෙතන තව එකක්. අපි දන්නවා මිනිස්සුන්ගේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ක් කියලා අපි ගමු. ඒක අපි සලකමු කෘෂ්ණ වස්තුවක් කියලා. එතකොට ඒකෙන් මිනිස්සුන්ගේ උපරිම තරංග ආයාමයෙන් විකිරණ පිටවෙන තරංග ආයාමයේ උපරිම තීව්‍රතාවයෙන් විකිරණ පිටවෙන තරංග ආයාමය තමයි අපිට අපෙන් අහන්නේ. ඒතකොට බලමු වින්ගේ විස්ථාපන නියමය අපිට අවශ්‍ය යොදන්න පුළුවන්. අපෙන් ඇත්තට හොයන්නේ මෙන්න මේ ලැම්ඩා මැක්ස් කියන එක හොයන්නේ. හරි. අපි සෙල්සියස් අංශ 35 කියන කෙල්වින් වලට හරව ගත්තා. ඉතින් බලන්න මේක දැන් ඔබට බලන්න පුළුවන් මේකේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය කොයි පරාසයේද මේක මේ අගේ තියෙන්නේ කියලා. එහෙනම් මේක තියෙන්නේ කොයි පරාසයේද? මේ තරංගායම අනුරූප වෙන්නේ. අදෝරක්ත විකිරණයට තමයි මේ තරංගායම අනුරූප වෙන්නේ. ඉතින් මේකෙන් යම්කිසි ප්‍රයෝජන ගන්න පුළුවන් අපිට. එතකොට අපි හිතමු දැන් රෑක එහෙමනම් අපිට කැමරා පාවිච්චි කරන්න බෑනේ. දැන් යුද්ධ කරනකොට එහෙම හොරු හොයා මේ සතුර හොයාගන්න එහෙමත් මේව පාවිච්චි කරන. මේ තියෙන්නේ මේ වගේ අදෝරක්ත කැමරා භාවිත කරලා ගත්තු ෆොටෝස් දෙකක්. දැන් ඔබ දන්නවා ලංකාවේ විද්‍යාඥයෙක් හොයාගත්ත මේ අදෝරක්ත කැමරාවක් අඟහරු වලට යපු යානෙකට. මොකද අඟහරු වලට ඉරේලිය එන්නේ නැහැ. ඒතර ඒ වගේ වෙලාවට මේ ඒ කැමරා පාවිච්චි කරලා අදෝරක්ත කැමරා භාවිත කරලා අපිට පුළුවන් ඒ ප්‍රතිබිම්බ ලබා ගන්න. ඒ හුඟක් භාවිත තියෙනවා. වෛද්‍ය ශාස්ත්‍රීය පව භාවිත තියෙනවා. ඉතින් බලන්න මෙතන තව දෙයක් මේ අපි ඉගෙනගත්තු දේ ඇසුරින් කතා කරන්න යන මෙතන ඔබට පෙන්වලා තියෙනවා යම්කිසි යකඩයක්. හරි. යකඩයක් රත් කරනවා. ඔබ දන්නවා යකඩයක් රත් කරනකොට මුලින්ම අපි ළඟ හිටියයි කියලා රත් කරනකොට අපිට මේක පාටක් නැතුව අපිට රස්නේ දැනේ. ඊට පස්සේ ඒක මුලින්ම ඊට පස්සේ රතු පාට වෙනවා. ඊට පස්සේ දෙවෙනි රූපයෙන් පෙන්නනවා ඒක ඒ රතු පාට ඔහොම වැඩිලා ගිහිල්ලා මෙහාට ගිහිල්ලා ශ්වේත තත්ත්ව වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද ඇත්තට වෙලා තියෙන්නේ? දැන් බලන්න මේ ප්‍රස්ථාරත් එක්ක මේක සම්බන්ධ කරගන්න පුළුවන් ඔබට. බලන්න මෙතන අපි හිතුව පළවෙනි අවස්ථාව අනුරූප වෙන්නේ 1250 කෙල්වින් උෂ්ණත්වයට කියලා. එතකොට ඒ උෂ්ණත්වය අනුරූපව බලන්න මෙන්න රතු පාට වර්ණයේ තියෙන්නේ මෙන්න මේ හරි මුලින් බලන්න මේ තියෙන්නේ මේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය. දැන් මේ තියෙන අදෝරක්ත පරාසය තමයි මේ තියෙන්නේ. දැන් හරිද? මේ තියෙන අදෝරක්ත පරාසය. දැන් මුලින්ම මේක රත් කරනකොට අපිට පේන්නේ නැහැ. හරිද? පාටක් පේන්නේ නැහැ. මොම රත් කරගෙන යනකොට තමයි මේ රතු පාට පේන්නේ. ඒක තියෙන්නේ මොකේද? මේ දෘශ්‍ය ආලෝකයේ තියෙන්නේ. ඔහොම ගිහිල්ලා මෙන්න මේ රත් කරගෙන ඊට පස්සේ යනවා 1500යි කෙල්වින් වලට. ඒකට ඔහොම ඊට පස්සේ 1750. ඔහොම වැඩි කරන් යනකොට මේ වටම අනුරූප නෙමෙයි මේ තියෙන්නේ. මේ වර්ණය වෙනස් වෙන්නේ මෙහෙම වැඩි වෙලා මුලින් ඒක රක්ත තත්ත්ව වෙනවා ඊට පස්සේ ශ්වේත තත්ත්ව වෙනවා. හරිද? එහෙම වෙන්නේ මෙන්න මේ ග්‍රාෆ් වල මේ ප්‍රස්ථාර වල මේ හැසිරීම නිසා. කියලා ඔබට ඒක මේ ප්‍රස්ථාරයෙන් පේනවා. හරිද? මේකත් එක භාවිතයක් මේ ප්‍රස්ථාරය ඇසුරෙන් අපට මේ ඇත්තට මේ දේම වෙනවා සූත්‍රිකා බල්බ් එකක් වෙනවා. මුලින් ඒක රතු පාට තියෙන්නේ. පස්සේ ඒක ටිකක් වෙලා ගියාම සුදු පාට වෙනවා. එහෙමනම් අපි තව උදාහරණයක් බලමු. දැන් අපි මේ දක්වා උදාහරණ 4ක් කතා කරා. මුලින් අපි ස්ටෙෆාන් නියමයේ
ඉගෙන ගත්තා. ඒකට අදාළ උදාහරණ දෙකක් කතා කරා. ඒ වගේම වීන් විස්ථාපන නියමය කතා කරා. ඒකටත් අදාළ උදාහරණ දෙකක් කතා කරලා මෙතන දැන් කතා කරන්නේ උදාහරණයේදී අපි මේ නියම දෙකම භාවිත කරන එකක්. ඒතර බලන්න මේකේ ගැටලුව කිව්වොත් එහෙම මේ සූත්‍රිකා බල්බයක් තියෙනවා. ඒකෙන් පෘෂ්ඨික විමෝචකතාව දීලා තියෙනවා. ඒකේ වොට් ප්‍රමාණය දීලා තියෙනවා. ඒක දල්වා ඇති විට ඒක උෂ්ණත්වය හොයන්නේ කියලා කියන්නේ අපිට. බලමු එතකොට මේ සූත්‍රිකාව දිගෑරියාම මේ වගේ තියෙන්නේ. එතකොට ඒකෙන් විකිරණ විමෝචනය වෙන වර්ගඵලය අපිට හොයාගන්න පුළුවන් මේ ආකාරයට. මීටර වලින් හොයාගන්න පුළුවන්. අදාළ පරිවර්තනය සිදු කරලා මේ එකක දෙකට. දැන් සූත්‍රිකාව උෂ්ණත්වයේ T කියලා ගත්තාම අපිට ස්ටෙෆාන් නියමයෙන් පුළුවන් මේ වගේ ආදේශ කරලා ගන්න. මොකද ස්ටෙෆාන් නියමයෙන් කියන්නේ මත ඒකක පෘෂ්ඨයේ වර්ගඵලයකින් හින්දා අපි මෙතන වර්ගඵලයෙන් බෙදලා තියෙනවා. හරි. ඒ අගයන් ආදේශ කරලා E පෘෂ්ඨික විමෝචකතාව අපිට දීලා තියෙනවා 0.21 කියලා මේක නියතයක්. ඒක ආදේශ කරා. එතකොට අපිට මේක නොදන්න පද එකයි තියෙන්නේ. ඒකේ අගය අපිට හොයාගන්න පුළුවන්. මෙතන මම හිතන්නේ මම ඒකක යොදලා නැහැ. ඔබෙන් ඇත්තට මේ ඒකක යෙදීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. විභාගය සඳහා. ඒතර උෂ්ණත්වය අපිට ගන්න පුළුවන් කෙල්වින් මෙච්චර ප්‍රමාණයක් කියලා සූත්‍රාවේ උෂ්ණත්වය. හරි. එතකොට අපි බලමු දෙවෙනි කොටසෙන් අහන්නේ මොකද්ද? මේකට අදාළ තරංග ආයාම පරාසය අහන්නේ. උපරිම තරංග ආයාම පරාසය. ඒතකොට ඒකට හොයන්න අපිට පුළුවන් වීන් විස්ථාපන නියමය යොදන්න. උෂ්ණත්වය දීලා උෂ්ණත්වය අපි හොයාගත්තා. ඒකට අදාළ උපරිම තරංග ආයාමය එන්නේ මෙන්න මේ අගය. ඒතර බලන්න දැන් මේ අගය තියෙන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය කුමන පරාසයද කියලා. ඒ කියන්නේ මොකද තේරෙන්නේ? ඒ කියන්නේ මේ වගේ බල්බයක් භාවිත කරන්න අපි ආලෝකය ලබා ගන්න තමයි මේක භාවිත කරන්නේ. ඒකට හුඟක් මේකෙන් නිකුත් වෙන විකිරණය තියෙන්නේ අදෝරක්ත කලාපයේ. ඒකින්ද මේ වගේ එකක් ආලෝකය ලබා ගන්න දැල්ලුවාම විශාල ප්‍රමාණයක් ඒකෙන් තාපය හානි වෙනවා කියලා අපිට මේ වගේ කියන්න පුළුවන්. ඒක පේනවා අපිට මේ උදාහරණයෙන්. හරි. ඉතින් දැන් අපි යනවා අපි ක්‍රමයෙන් අපි ප්‍රධාන මාතෘකාව වෙත අවතීර්ණ වෙනවා. දැන් මේ දක්වා මොකද්ද අපි හෙව්වේ? අපි අඳුරගත්ත කෘෂ්ණ වස්තුවක් කියන්නේ මොකද්ද කියලා? කෘෂ්ණ වස්තුවක මෙන්න මේ තීව්‍රතාව ව්‍යාප්තිය පරීක්ෂණාත්මක හෙව්වහම මෙන්න මේ වගේ ප්‍රස්ථාර කීපයක් එන්නේ. ඇත්තටම කෘෂ්ණ වස්තුවක් කියන්නේ පරිපූර්ණ තත්ත්වයක්. ඒතර ඇත්ත එකක් ගත්තොත් එහෙම ඊට වඩා චුට්ටක් ඒකෙන් යම්කිසි අපගමනයක් තියෙන්න පුළුවන්. ඉතින් දැන් මෙතන මොකද්ද මේ පාඩමේ තියෙන වැදගත්කම තමයි මේ කෘෂ්ණ වස්තුවක විකිරණයේ තීව්‍රතාවය ගැන අධ්‍යයනය කරලා ඒක ක්වොන්ටම් මෙකැනික්ස් කියන ශාස්ත්‍රයට යම්කිසි ඇති වෙන්නේ උපත සිදු වෙන ලොකු උදව්වක් වුණා. ඒක ඒ හින්දා තමයි මේක ගැන මෙහෙම සලකලා බලන්නේ. අපි මෙතන කියන්නේ මොකද්ද මේ ඒක කොයි වගේ උත්සාහයකද මේ ඇති වුණේ කියලා විද්‍යාඥයන්ට අවශ්‍ය වුණා මෙන්න මේ යම්කිසි වක්‍රයක් ගත්තාම මේක සමීකරණය මොකක්ද කියලා තීරණය කරන්න. ඒක යෝගී අවස්ථාවක් වුණා. දැන් අපි කලින් අර නියම දෙකක් ගත්තනේ. ස්ටෙෆාන් නියමය, ඒ වගේම වීන් විස්ථාපන නියමය මේ පරීක්ෂණාංග දත්ත මත තියෙන සම්බන්ධ කීපයක් ලබා ගත්තේ. දැන් මෙතනදී කරන්න යන්නේ මොකද්ද? මෙන්න මේ එක වක්‍රයක් සැලකුවොත් මේ වක්‍රයට ගණිතමය සමීකරණයක් ලබා ගන්න. ඒ කියන්නේ මේක සෛද්ධාන්තිකව පැහැදිලි කරනවා. ඒ කියන්නේ මේ වක්‍රයට සමීකරණයක් ලබා ගන්න එක තමයි ඒගොල්ලෝ විද්‍යාඥයන්ගේ උත්සාහ වුණේ. එතකොට බලන්න ඒකෙදි මේ ඒවකට තිබ්බ සංකල්ප ගත්තොත් නිව්ටන් යාන්ත්‍රික විද්‍යාවේ විද්‍යුත් චුම්බක වාදයේ ඒ වගේ තාපගතික විද්‍යාව වගේ ඒවට අපි කියනවා ක්ලාසිකල් ෆිසික්ස් කියලා. ප්‍රතිෂ්ඨිත භෞතික විද්‍යා සංකල්ප කියලා. ඒව උදව් කරගෙන මේ විද්‍යාඥයෝ ගත්ත මේක විස්තර කරන්න. මේ සමීකරණයක් හොයාගෙන. ඒකෙන් ගත්ත ප්‍රමුඛ දෙන්නේ තමයි මේ රේලි ජීන් කියන දෙන්නත් වීන් කියන දෙන්නත්. ඒ දෙන්න මේ ආකාර වාද දෙකක් ඉදිරිපත් කරා. වාද දෙකක් ඉදිරිපත් කරන්නේ ඒගොල්ලෝ ඒ ව්‍යාප්තිය යම්කිසි සමීකරණ වක්‍රයක් අරගෙන ඒකට සමීකරණ ඉදිරිපත් කරා. සමීකරණ ඉදිරිපත් කරාම මොකක්ද වුනේ? ඒව නමුත් ප්‍රතික්ෂේප වුණා. ඉතින් බලන්න මේ තියෙන අපි මෙතන මේ උසස් පෙළ විෂය නිර්දේශ වල ඔබට සමීකරණ බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔබෙන්. දැන් මේ තියෙන පරීක්ෂණාත්මක දත්ත. බලන්න එතකොට මුලින්ම රේලි ජීන් වාදය ගත්තොත් එහෙම රේලි ජීන් වාදයේ දිගු තරංග ආයාම සඳහා වළංගු වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ ඒ වගේ වීන් වාදයේ කෙටි තරංග ආයාම සඳහා බලංගු වෙලා තියෙනවා. ඒතර හැබැයි මේ වීන්ගේ නියමය බොහෝ දුරට පරීක්ෂණාංග දත්ත සංව එකඟ වෙනවා. එතන යම්කිසි නමුත් දිගු තරංග ආයාම සඳහා යම්කිසි හරියටම මේ දෙක එකට ෆිට වුන්නේ නැහැ. යම්කිසි අපගමනයක් තිබ්බා. ඇත්තට මේ හින්දා මේ දෙකම මේ අපොහසත් උනායි කියලා කියනවා. මේගොල්ලෝ ගත්තේ අර ඒ දක්වා තිබ්බ ක්ලාසිකල් ෆිසික්ස් වල සංකල්ප භාවිත කරලා තමයි මේ සමීකරණ ගොඩනැගුවේ. ඒ සමීකරණ දෙක විද්‍යාඥයෝ පිළිගත්තේ නැහැ. මොකද පරීක්ෂණ දත්ත සමග යම්කිසි අපගමනයක් ඒව පෙන්වන හින්දා.
ඉතින් යන අපි ඊට පස්සේ අපි සලකනවා ප්ලාන්ක්ගේ කල්පිතය පිළිබඳ. එතන ප්ලාන්ක් මොකද්ද කරේ? ප්ලාන්ක් යම්කිසි සමීකරණයක් ඉදිරිපත් කරා. ඒ සමීකරණයට තහවුරු කරන්න යම්කිසි කල්පිත කීපයක් ඉදිරිපත් කරා. හරි. විශේෂයෙන් කල්පිත දෙකක් ඉදිරිපත් කරා ඔහු. ඇත්තටම ගත්තොත් ප්ලාන්ක් කරේ අර වීන් සමීකරණයක් කියවනේ. ඒ වීන්ගේ එක ගත්තොත් එහෙම අපි ආයෙ ගියොත් එහෙම එතෙන්ට වීන්ගේ මේ සමීකරණ ලබාගත්තු සමීකරණයේ වක්‍රයේ බොහෝ දුරට පරීක්ෂණ දත් සමග ආසන්නයි. යම්කිසි මේකට යම්කිසි ගණිතමය පොඩි මොඩිෆිකේෂන් එකක් වගේ කරලා විකරණයක් කරලා ප්ලාන්ක් ගත්ත මෙන්න මේක හරහාම යන මේක මත එක මත එක යන වක්‍රයක් පරීක්ෂණ දත් සමග ලබාගත්ත ප්ලාන්ක්. පස්සේ ප්ලාන්ක් කරේ ඒක තහවුරු කරන්න යම්කිසි කල්පිතයක් ගොඩනැගුවා. ඒ කල්පිත දෙක තමයි මෙතන මේ ලොකුම විප්ලවීය වෙනසකට ක්වොන්ටම් මෙකැනික්ස් කියන ශාස්ත්‍රයේම මොඩර්න් ෆිසික්ස් කියන ශාස්ත්‍රයේම ප්‍රගමණයට හේතු වුණේ. එතකොට බලමු මේක පළවෙනි කල්පිතය කියන්නේ මොකද්ද? මෙතන කියන්නේ කෘෂ්ණ වස්තු විකිරණය සමග තාප සමුද්‍ර පවත්නා පරමාණුක අණුක දෝලකවලට ඕනම ශක්තියක් තියෙන්න බෑයි කියලා කියන්නේ. ඒ ශක්තිය තියෙන්න පුළුවන් කොහොම ශක්තිය ක්වොන්ටීකරණය වෙලා තියෙනවා කියලා කියනවා. ඒවට E = NHF කියන ආකාරයේ විවික්තාගයන් පමණයි මේ ශක්තිය සඳහා තියෙන්න පුළුවන් කියලා එයා කියනවා. මේ H කියන්නේ ප්ලාන්ක් නියතය කියලා කියනවා. ඊට කුඩා අගයක්. N කොහොමද? N ධන නිකිලයක්. Nට ගන්න පුළුවන් 1 2 3 අගයන්. ඒක තමයි ප්ලාන්ක්ගේ පළවෙනි කල්පිතයෙන් කියන්නේ. බලන්න මේක තවදුරටත් පැහැදිලි කරොත් එහෙම මෙතන බලන්නේ පඩිපෙළක මිනිස්සෙන් නගිනවා වගේ පඩිපෙළක් නම් එයාට ඉන්න පුළුවන් යම්කිසි නිශ්චිත තැනක් තියෙනවා. අන්න ඒ වගේ තමයි එනම් පරමාණුක දෝලක වලට ශක්තිය කොන්ටීකරණය වී තියෙනවායි කියලා කියනවා. ඒ කියන්නේ ඒක දැන් දෝලක වන්නේත් දෝලණය වන්නේත් කොහොමද? මෙන්න මේ ශක්තිය තියෙන්නේ යම් විවික්ත ආකාරයක. මෙන්න HF 2HF අන්න ඒ වගේ ගුණාකාර වලින් තමයි තියෙන්නේ. නමුත් ප්‍රතිෂ්ඨිතවාදයට අනුව එහෙම නැත්නම් ක්ලාසිකල් ෆිසික්ස් වලින් කියන එකේදී සැලකුවේ මෙන්න මේ ආනත්තලයක මිනිස්සෙක් කරන ඕන තැනක යාට ඉන්න පුළුවන්. ඒ වගේ පියන ගතියක් තමයි එතන තිබ්බේ. ඒ කියන්නේ මේ ශක්තියට ඕන සන්තතික අගයක් ගන්න පුළුවන් කියලා තමයි ක්ලාසිකල් ෆිසික්ස් වලදී කිව්වේ. හරි. මෙතන තියෙන ප්ලාන්ක් අදහස් විශේෂත්වය තමයි මෙන්න මේ ශක්තිය ක්වොන්ටීකරණය වෙලා තියෙනවායි කියන එක. ඒතර බලමු දෙවෙනි කල්පිතයට යමු. මේක කියනවා පරමාණුක දෝලකයක් යම්කිසි ශක්ති මට්ටමක තිබෙන තාක්කල් ඒකෙන් ශක්ති විමෝචනයක් වීමක් අවශෝෂණය වීමක් සිදු වෙන්නේ නැහැ කියලා කියනවා. එහෙත් දෝලකයක් එක් ශක්ති මට්ටමක තවත් ශක්ති මට්ටමකට පත්වීමේදී එහෙම නැත්නම් ශක්තිය විමෝචනය වීමක් හෝ අවශෝෂණය වීමක් සිදු වෙනවායි කියලා කියනවා. එතකොට කියනවා පරමාණුක දෝලක ශක්ති විමෝචන අවශෝෂණය කරන්නේ ශක්ති ඒව විමෝචනය කරන්නේත් පරමාණුක දෝලක වලින් ශක්ති පැකට් විදියට අවශෝෂණය කරන්නේත් ශක්ති පැකට් විදියට. බලන්න මෙතන කියන්නේ මේක මේ රූප සටහනකින් පෙන්වලා තියෙනවා. මේ ශක්තිය ලබා ගන්නෙත් යම්කිසි නිශ්චිත ප්‍රමාණ වලින් ශක්ති පැකට් ක්වොන්ටම් මගින්. ඒ වගේ පිට කරන්නේ ඒ වගේම ප්‍රමාණ මගින්. කියනවා දෝලක මගින් ශක්තිය විමෝචන අවශෝෂණය කරන්නේ යම්කිසි විවික්ත ගුණාකාර වලින් කියලා. ඒක අපිට මෙන්න මේ සමීකරණයෙන් ගන්න පුළුවන්. එතකොට අනුයාත ශක්ති මට්ටම් දෙකක් අතර ගත්තොත් එහෙම එක ළඟ දෙකක් අතර ගත්තොත් එහෙම එක ක්වොන්ටමයක් වෙන්නේ. මොකද ඩෙල්ටා n සමානයි 1 හින්දා. දෝලකයක් එක් ශක්ති මට්ටමක සිට ඊට යාබද ශක්ති මට්ටමපත් වීමේදී විමෝචනය කරන්නේ එක ක්වොන්ටමයක්. එහෙනම් දැන් ඩෙල්ටා ඒ අවස්ථේ මොකද එහෙම වෙන්නේ? ඩෙල්ටා n සමානයි 1 හින්දා. එතකොට මේ විකිරණ ක්වොන්ටමයට අපි කියනවා ෆෝටෝනයක් කියලා. ඇත්තට මේ සිද්ධාන්තය බොහොම ඉවහල් වුණා මේ ෆොටෝ ඉලෙක්ට්‍රික් ඉෆෙක්ට් කියන එක සංකල්පය වුණත් අයින්ස්ටයින්ට ඉදිරිපත් කරන්න. හොඳ පදනමක් වැටෙන භෞතික විද්‍යාව ඉදිරි කටයුතු සඳහා. ඉතින් මේ ප්ලාන්ක්ගේ අපි සමීකරණ මේ උසස් පෙළ මට්ටමේදී සලකන්නේ නැහැ. ඒකට මේ බලන්න මේ ප්ලාන්ක් වාදය කියලා මෙතන පෙන්වලා තියෙන මේ පරීක්ෂණාත්මක දත්ත මේ තියෙන්නේ මේ ප්ලාන්ක් ඉදිරිපත් කළ සමීකරණයෙන් මේ එන වක්‍රය තමයි මේ ඇඳලා තියෙන්නේ. මේ දෙක එක මත එක යනවා. ඉතින් ඒකෙන් පේනවා මේ ප්ලාන්ක්ගේ සූත්‍රය හොඳට පරීක්ෂණම් දත්තා ගැලපෙනවයි කියලා. ඇත්තටම ප්ලාන්ක් පවා හිතන් දැනගෙන හිටියේ නැහැ විශ්වාස කරේ නැහැ මෙහෙම ශක්තිය ක්වොන්ටීකරණය වෙලා තියෙනවායි කියලා. ඒත් පසු කාලෙක තමයි මේක මේ පරිදි මේ විශ්වාස කරේ. ප්ලාන්කුත් ඇත්තට මුලින් කරේ මේ ගණිතමය සමීකරණයක් ලබාගෙන ඒක සෛද්ධාන්තික විස්තර කරන්න මේ වාද දෙකක් ගොඩ නැගුවා. ඒ දෙක තමයි ප්ලාන්ක් අපි වාද දෙකක් කියලා කල්පිත දෙකක් කියලා කතා කරේ. දැන් මේ ප්ලාන්ක්ගේ සමීකරණයට ආපු දත්තයි පරීක්ෂණ දත්ත අපි කිව්වා එක මත එක යනවා. ඉතින් ප්ලාන්ක්ගේ සමීකරණය පරීක්ෂණ දත්ත හා නිවැරදිව ගැලපෙනවා. ඉතින් අපි දැන් කලින් කිව්වා
රේලි ජීන් වාදය ගැන කතා කරා. රේලි ජීන් ඉදිරිපත් කර සමීකරණයක් තිබ්බ. ඒ අනුව වක්‍රය අපි සාකච්ඡා කරා. ඒ වගේම වීන් ඉදිරිපත් කර වක්‍රයක් තිබ්බ. සමීකරණයක් තිබ්බ. ඒක ගැන අපි කතා කරා. ඉතින් දැන් මේ ප්ලාන්ක් ඉදිරිපත් කළ සමීකරණයෙන් පුළුවන් අපට අනුකලනයේ සිද්ධාන්ත කලනයේ විශේෂ සිද්ධාන්ත පාවිච්චි කරලා පහසුවෙන් පුළුවන් ඒ සමීකරණ දෙකත් ව්‍යුත්පන්න කරන්න. මේ පරාස ඒ පරාස සඳහා රේලි ජීන් වාදයේ මේ පරාසයනේ දිගු තරංගායම් පරාසයන එක වළංගු වුණේ පරීක්ෂණ දත්ත ඒ කොටසට අපිට සමීකරණය ලබා ගන්න පුළුවන්. අනික වීන් වාදයට අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි මේකේ අපි වීන් විස්ථාපන නියමයත් මේ ප්ලාන්ක්ගේ සමීකරණය අපිට ව්‍යුත්පන්න කරන්න පුළුවන්. හරිද? ඉතින් එහෙම ගණිතමය සම්බන්ධයෙන් ඔබේ විෂය නිර්දේශ වල අපේ උසස් පෙළ විෂය නිර්දේශ වල මේ සමීකරණ මතක තබා ගැනීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකින්ද අපි මෙතන සමීකරණ ඉදිරිපත් කරේ නැහැ ඔබට. පොඩි සරල උදාහරණයක් බලමු. කම්පන සංඛ්‍යාතය දීලා තියෙන අනුරූප වන කහ ආලෝකයේ එක් ක්වොන්ටමයක ශක්තිය හොයන්න කියලා. දැන් කහ ආලෝකයේ එක් ක්වොන්ටමයක ශක්තිය අපිට පුළුවන් E = hf භාවිත කරලා මේ ආකාරයෙන් හොයාගන්න. දැන් මේක ඔබට පේනවා එක ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන්නේ ජූල් මෙච්චර ප්‍රමාණයක්. ඒක මම මෙතන ආදේශ කරා. මොකද ඊට කුඩා ප්‍රමාණයක්. කියන්නේ තමයි ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන එක මෙතන භාවිත කරේ. අපි ඒ වගේම 7 වෙනි උදාහරණයට යනවා. බලන්න මෙතන සූර්යාගේ විකිරණ පිටකන් ශීඝ්‍රතාවය දීලා තියෙනවා. සූර්ය විකිරණයේ මධ්‍යන තරංග ආයාමය මේක කියලා දීලා තියෙනවා නම් අපිට කියනවා සූර්යාගෙන් ෆෝටෝන පිටවීමේ ශීඝ්‍රතාවය ගණනය කරන්න කියලා. අපි ගන්නවා වස්තුවකින් පිටකන් විකිරණ තීව්‍රතාවය I නම් I සහ ෆෝටෝන ගන්න අතර සම්බන්ධය මෙන්න මේ I = NHF වලින් දෙනවයි කියලා ගත්තාම අපිට අන්තර I වල ඒකක වොට් කියලා ගන්න පුළුවන්. C = F λ හින්දා අපිට මේ සමීකරණය මේ ආකාරයෙන් ආදේශ කරලා තප්පරයකට ෆෝටෝන් මෙච්චර ප්‍රමාණයක් පිට වෙනවා කියලා ගන්න පුළුවන්. ඒ වගේම මේ කියන කතාවල අපි දැන් මේ සමීකරණය ගත්ත නේද? E = NHF කියන සමීකරණය අපි ඒක ප්ලාන්ක්ගේ කල්පිතයකින් අපි ඉදිරිපත් කරා. එතකොට දැන් මේකේ බලන්න දැන් ඔබට හිතන්න පුළුවන් මෙහෙම. අපි හිතමු මහේක්ෂ වස්තුවක් කියලා යම්කිසි දුන්නක් කම්පණය වෙනවා. එතකොට ඒකේ සංඛ්‍යාතය හරිද? ඒකේ සංඛ්‍යාතය කොහොම වෙන්න පුළුවන්ද? ඒකේ සංඛ්‍යාතය හුඟක් විශාල අගයක් වෙන්න බෑ නේද? සංඛ්‍යාතය අපිට ගණනය කරන්න පුළුවන් අගයක් වෙන්නේ. එතකොට ඒක හැබැයි ශක්තිය ගත්තොත් ඒක ජූල් ප්‍රමාණය ශක්තියක් එන්නේ. හරිද? ඒත් දැන් අන්වීක්ෂීය වස්තුවක් ගත්තොත් එහෙම මොකද්ද වෙන්නේ? අන්වීක්ෂීය වස්තුවක පරමාණුක දෝලකයක් වගේ එකක්. ඒතර ඒකට ලොකු කම්පන සංඛ්‍යාතයක් තියෙන. හැබැයි ඒකේ ශක්තිය ගත්තොත් එහෙම ඒක ඉලෙක්ට්‍රෝන වෝල්ට් ප්‍රමාණයේ ශක්තියක් තියෙන්නේ. ඉතින් මේකෙදි පේනවා ඇත්තටම මොකද වෙන්නේ මේ H කියන එක නියතයක්නේ. හරිද? H කියන එක නියතයක්. එතකොට දැන් මහේක්ෂ වස්තුවක් ගත්තොත් එහෙම F එච්චර ලොකු වෙන්නේ නැහැ. හරි? ඒ වගේම F එච්චර ලොකු වෙන්නේ නැති හින්දා මේකත් නියතයක් හින්දා N කියන එක ඉතා විශාල වෙනවා මේ අවස්ථාවේදී. හරිද? මොකද ශක්තිය ලොකු වෙන්න බෑ මහේක්ෂ වස්තුවක. ජූල් ප්‍රමාණය වලින් අපිමයි ඉන්නේ. ඒක හින්දා N කියන එක ඉතා විශාල වෙන හින්දා මේ අපිට අර N වල අන්තරයක් හොයාගන්න මේ කොන්ටීකරණයක් හොයාගන්න අමාරු වගේ සන්තතික වගේ හිතන්න පුළුවන් අපිට මේ අවස්ථාවේදී. හරිද? ඒත් කුඩා අන්වීක්ෂ වස්තුවක් ගත්තාම මොකද්ද වෙන්නේ? මේ ශක්තිය කෙනෙක් කුඩායි ඇත්තටම. ශක්තිය ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් තමයි ශක්තියමයි ඉන්නේ. දැන් රසායන විද්‍යාවෙම අපි කතා කරන ඉලෙක්ට්‍රෝන වෝල්ට් ගැන. එතකොට මේ හැබැයි ඒක සංඛ්‍යාත අණුක දෝලක හුඟක් ඉහළයි. හරි? H කියන එක අවස්ථා දෙකේදීම අපිට ඒක නියතයක්. හරි? ඒ හින්දා ඒක N කියන එක මේක වැඩි හින්දා මේ N කියන එක කුඩා වෙන්න ඕනේ. ඇත්තටම දැන් මෙතන අපි සලක දෙන කියලා තියෙන්නේ මොකද්ද මේ මහේක්ෂ පද්ධතියක් සඳහා N ඉතා විශාල වන අතර අන්වීක්ෂීය පද්ධතිය සඳහා N කුඩා වේ කියන කතාව ඒකයි මේ සමීකරණ ආශ්‍රයෙන් ওই විදිහට තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඊට පස්සේ කියනවා පද්ධතියක කොන්ටීකරණ ස්වභාවය මනාව පිළිබඳ එහි ක්වොන්ටම් අංක කුඩා නම් පමණයි. ඇත්තටම කුඩා නම් තමයි මේකේ මේ කොන්ටීකරණය වෙලා තියෙනවා කියන එක පේන්නේ. හරි? දැන් විශාල වෙනකොට ඒක මොකද්ද වෙන්නේ? ඒක සන්තතික භාවයට සන්තතිකකමට මේ කිට්ටු වෙනවා. හරි? අපි එහෙනම් මේ වෙනකොට මේ නිපුණතා මට්ටමට අදාළ විෂය කරුණු බොහෝ දුරට සාකච්ඡා කරලා ඉවරයි. අපි එහෙනම් යමු විභාග ගැටලුවකට පසුගිය ප්‍රශ්න පත්‍ර ගැටලුවක් විසඳන්න. එතන මේ ගැටලුව අපි තෝරගත්තේ 2004 රචනා ප්‍රශ්නයෙන්. ඒකේ එක ප්‍රශ්නයක් මම පොඩ්ඩක්
පසු වෙන ප්‍රශ්නයක් ඒ විභාග ප්‍රශ්න පත්‍රයේ තිබ්බට වඩා පොඩි කුඩා වෙනසක් කරලා තියෙනවා අපේ පහසුව සඳහා. අපි බලමු. ඇත්තට මේ ගැටලුව තෝරගන්න විශේෂ හේතු උනේ මේකෙන් අපි ඉගෙනගත්තු විෂය කරුණු බොහෝ දුරට අපි ඉගෙනගත්තු නියම සූත්‍ර ආදී බොහෝ දුරට ආවරණය වෙන හින්දා. අපි බලමු මේක මොකක්ද කියලා. දීලා තියෙනවා උෂ්ණත්වය T අගයක් දීලා තියෙන. එහේ පවතින කෘෂ්ණ වස්තුවක් තියෙනවලු. ඒකේ තීව්‍රතාව ව්‍යාප්තිය ඔබට ලබා දීලා තියෙනවා. මම මේක ඔබට පොඩ්ඩක් මතක් කරන්නත් එක්ක කියන්න. මෙතන ඔබට පේනවා මෙතන I කියලා ලකුණු කරලා තියෙන තීව්‍රතාව. එතකොට දැන් මේක කියලා තියෙනවා කෘෂ්ණ වස්තුවක කියලා. මේ ප්‍රශ්නේ තියෙන එකක් නෙමෙයි මම කියන්නේ. දැන් ඔබට කෘෂ්ණ නොවන වස්තුවක් කිව්වනම් ඔබට දැන් හිතා ගන්න පුළුවන් මේ වෙනකොට අපි කරුණු ඉගෙනගෙන තියෙන හින්දා ඇත්තටම කෘෂ්ණ වස්තුවක තීව්‍රතාව ව්‍යාප්තිය මෙහෙම ආවනම් අනිවාර්යයෙන්ම කෘෂ්ණ නොවන වස්තුවක මීට වඩා පොඩ්ඩක් ඒක පල්ලෙහාන් එන්න ඕනේ කියලා. හරි. ඒක අමතර කාරණයක්. අපි දැන් ගැටලුවට යමු. මේකට මේ උපරිම තරංග ආයමය ඇති වෙන්නේ මෙන්න මෙතනදී කියලා දීලා තියෙන වගේක්. දැන් මේ ගැටලුව අහන්නේ මොකද්ද? රූපේ පෙන්වා ඇති වක්‍රයට පහළින් ඇති වර්ගඵලය මගින් නිරූපණය කරන්නේ කුමක්ද? ඇත්තට මේ අර්ථ දැක්වීම අනුව වර්ග ඵලයෙන් නිරූපණය කරන්නේ මොකද්ද? සියලුම තරංග ආයාමන්ට අදාළ කෘෂ්ණ වස්තුවෙන් විමෝචනය කරන මුළු තීව්‍රතාවය. ඔබට මතක ඇති ඔබ ඉගෙනගෙන තියෙනවා ස්ටෙෆාන් නියමය. E = සිග්මා T 4 වෙනි බලය කියලා. ඇත්තට මේ සමීකරණයෙන් කියන්නේත් මේ යම්කිසි වක්‍රයක් යට මුළු වර්ග ඵලය. ඒතර E කියන්නේ මොකද්ද? ඒ කෘෂ්ණ වස්තුවේ ඒකීය ශේෂ්ඨ ඵලයකින් ඒකීය කාලයක් තුල විමෝචනය කරන මුළු ශක්තිය. මුළු ශක්තිය කියන්නේ සියලු තරංග ආයාම පරාස සඳහා වෙන ශක්තිය එකතු කරාම. හරි. එහෙනම් මේ පිළිතුර ඔබට සෑහෙනවා මේ ප්‍රශ්නෙට. හොඳයි. අපි එහෙනම් දෙවෙනි කොටසට ගැටලුවේ යමු. ඒකේ කියලා තියෙනවා තරංග ආයාම දීලා තියෙනවා ඌ ෆෝටෝනයක ශක්තිය ගණනය කරන්න කියලා. අපි දන්නවා ෆෝටෝනයක ශක්තිය E = HF සමීකරණයෙන් ලබා දෙනවා. ඒක අපිට F වෙනුවට ආදේශ කරන්න පුළුවන් V = F λ සූත්‍රයෙන් ආදේශ කරන්න පුළුවන් F වෙනුවට C බෙදීම λ කියලා. අපිට ඊට පස්සේ දී ඇති අගයන් ආදේශ කරලා අපිට පුළුවන් ඒ ෆෝටෝනේ ශක්තිය ගණනය කරන්න. හරි. ඔබට අවශ්‍ය නම් මේ ගැටලුවේ කියලා නෑ මේක ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලට හරවන්නත් පුළුවන්. මොකද ඒතර පේනවා මේක ඔබට හුඟා ඉතා කුඩා ශක්තියක් කියලා. අපි එහෙමනම් ගැටලුවේ ඊළඟ කොටසට යමු. තුන්වෙනි කොටසේ පළවෙනි ඒ කොටස අපි බැලුවොත් එහෙම එතන කියන්නේ ඔබට දීලා තියෙනවා සූර්යාගෙන් පිටවන විකිරණයට අනුරූප තරංග ආයාමයේ අගය උපරිම තරංග ආයාමයේ අගය λp අගය 500යි nm කියලා දීලා තියෙනවා. ඒතකොට ඔබට කියන සූර්යා කෘෂ්ණ වස්තුවක් ලෙස සලකලෙහි මතු පිට උෂ්ණත්වය ගණනය කරන්න කියලා. ඔබට මේවා ගැටලුවක් අපි කලින් කරා. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ නියතය කියන එක C කියන එක ඔබට අගය ලබා දීලා නැහැ. ඒකින්ද ඇත්තටම ඔබට දැන් ආපස්සට ගියොත් එහෙම මෙතනදී ඔබට මේ එක අගයක් ලබා දීලා තියෙනවා. උපරිමයේ මෙන්න 724.5 වෙනකොට උෂ්ණත්වය 4000 කෙල්වින් 4000 වෙනකොට මෙන්න මේ උපරිමයේ අගයේ තරංගායම උපරිම අගය වෙන්නේ මේ තැනදී කියලා ඔබට දීලා තියෙනවා. ඒතකොට අපිට එහෙනම් දත්ත දෙකක් තියෙනවා මෙතන. එහෙමනම් අපිට මේ අවස්ථා දෙකට λ1 t1 = λ2 t2 කියන සම්බන්ධය භාවිත කරලා අපිට මේ නියතිය දීලා නැති වුණත් අපිට පුළුවන් මේ අවස්ථා දෙකට වීන් විස්ථාපන නියමයේ යෙදීමෙන් මේ උෂ්ණත්වය ගණනය කරන්න. හොඳයි. අපි එහෙනම් ගැටලුවේ ඊළඟ කොටසට යමු. ඒක කියන්නේ මොකද්ද? සූර්යාගේ අරය දීලා තියෙනවා. සූර්යා මගින් තප්පරයකදී විමෝචනය කරන මුළු ශක්තිය ගණනය කරන්න කියලා. ඔබට මතක ඇති මෙන්න මේ සූත්‍රය අපි භාවිත කරා. කෘෂ්ණ වස්තුවක් සඳහා මුළු ශක්තිය හොයන සමීකරණය. ඒකට අපිට මේ සමීකරණය ඇත්තට අපිට අගයන් ආදේශ කිරීම පමණයි මෙතන කරන්න තියෙන්නේ. ඔබට දැනගන්න ඕනේ මේ අපිට අරය දීලා තියෙනවා. එහෙමනම් මුළු පෘෂ්ඨීය වර්ගඵලය හොයන්න මෙතන මේ අගයන් ආදේශ කිරීමයි අදාළ සමීකරණයට ආදේශ කිරීමයි කරන්න ඕනේ. ගෝලයක වර්ගඵලය හොයන සමීකරණයට ආදේශ කිරීමයි මෙතන කරේ. ඒකට මේක සුළු කරාම ආසන්නව ගත්තාම මෙන්න මේ අගය අපිට එනවා මේකේ පිළිතුර හැටියට. ඒතර මේකෙන් දැනගන්න ඕනේ මේ මුළු ශක්තිය කියලා ගන්න. ඒ කියන්නේ තප්පරයකට විමෝචනය කරන මුළු ශක්තියයි මේ ඔබට පිළිතුරු විදියට ලැබෙන්නේ. මුළු පෘෂ්ඨීය වර්ගඵලයම සැලකමින්. ඔබට ස්ටෙෆාන් නියමය මතක ඇති. ඒක අප E = සිග්මා T 4 වෙනි බලය කියලා තියෙන. එතන E කියන්නේ ඔබ නැවත මතක් කරගන්න. එතන කියන්නේ ඒකීය පෘෂ්ඨ වර්ගඵලයකට විමෝචනය කරන ශක්තිය. මෙතන P කිව්වහම ඒක ඒ වර්ගඵලයෙන් වැඩි කරලා එතන මුළු ශක්තිය. හරි. අවස්ථා දෙකේම තප්පරයකට නිකුත් කරන විමෝචනය කරන ශක්තිය තමයි ගණනය කරන්නේ. අපි එහෙනම් මේකේ ඊළඟ කොටසට යමු.
ඒකෙන් කියන්නේ මොකද්ද? ඒක අනික් කොටස් වල තරමක් සංකීර්ණයි. ඒකෙන් කියන්නේ ඔබට දීලා තියෙන PVSට රාත්‍රියේදී යන්තමින් දැర్శණය වන යම්කිසි තාරකාවක් ගැන කතා කරන්නේ. එතන කියනවා සූර්යාගේ මුළු පෘෂ්ඨයෙන් නිකුත් ශක්තිය නිකුත් කරන ශීඝ්‍රතාවයම ශක්තිය නිකුත් කරන කියලා මම රතු පාටින් දීලා තියෙනවා. ඇත්තටම මේ රතු පාටින් ලියපු කොටස මේ ගැටලුව ගත්තොත් මේ ප්‍රශ්න පත්‍රයේ ඒකේ තියෙන්නේ සූර්යාගේ ගතිගුණ වලට සමාන ගතිගුණ ඇති කියලා තියෙන්නේ. අපි ඒකෙන් ගන්න ඕන ගත යුත්ත තමයි ඔබට සූර්යාගේ මුළු පෘෂ්ඨයෙන් ශක්තිය නිකුත් කරන ශීඝ්‍රතාවයෙන්ම ශක්තිය නිකුත් කරන කියන එකේ වඩා පහසුව සඳහා මම ඒ කොටස අයින් කරලා ඒක මෙතන යෙදුවා. එහෙමනම් මෙතන දීලා තියෙනවා මෙන්න මේ තරංගායාමයේ අගේදී අඳුරට පුරුදු ඇසෙහි දෘශ්‍ය සඳහා ලේහලිය අගේ දීලා තියෙනවා. එතකොට තවත් කියනවා මේ තාරකා විමෝචන කරන ශක්තියෙන් 40%ක් පමණ පවතින්නේ ඒ වෙලාවේදී ඒ තරංග ආයාමෙමයි කියලා. අපි එහෙනම් යමු ගැටලුව කොහොමද අපිට විසඳ ගන්න පුළුවන් කියලා. මේ වගේ ගැටලුවකට වඩා හොඳයි අපිට රූප සටහනක් ඇඳගෙන මේක තේරුම් ගන්න පුළුවන් නම්. එතකොට බලන්න මේ තාරකාව මෙතන තියෙනවා. හරි? අපිට දීලා තියෙන දේහලිය අගේ දීලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ තාරකාව මගින් ආලෝකය පෘථිවියේ යම්කිසි ඒකීය වර්ගඵලයකට ලැබෙන ශක්තිය ලැබෙන තීව්‍රතාවය තමයි දීලා තියෙන්නේ. එතකොට බලන්න මම මෙතන මේ වෘත්තයක් නිර්මාණය කරලා තියෙන තාරකාව කේන්ද්‍ර කොටගෙන වෘත්තයක් නෙමෙයි මේක ඔබ ත්‍රිමාන විදියට හිතන්න ඕනේ. මේක ගෝලයක් ඇත්තටම. මේ ගෝලය හිතුවාම එතකොට මේ අතන අපි P කියලා කලින් ගැටලුවේදී අපි හෙව්වේ මුළු ශක්තිය. හරිද? මොකද මේ සූර්යාගේ ගතිගුණ සමානයි කියනවනේ. ඒ සූර්යාගෙන් නිකුත් කරන මුළු පෘෂ්ඨයෙන් නිකුත් මුළු ශක්තියට සමාන ශක්තියක් තමයි මේ තාරකාවෙන් නිකුත් කරන්නේ. එහෙනම් මේ මුළු ශක්තිය දීලා තියෙන හින්දා අපිට පුළුවන් මෙන්න මේ දුර R කියලා ගත්තාම ඒ වර්ගඵලයේ මේ ගෝලයේ වර්ගඵලය සොයාගන්න. ඒ වර්ගඵලය සොයාගෙන ඒක මම බෙදලා තියෙනවා P කියන්නේ මුළු ශක්තිය බෙදලා තියෙනවා. ඒ වර්ගඵලයෙන් එතකොට එනවා ඒකීය වර්ගඵලයකට ශක්තිය ලැබෙන තීව්‍රතාවය. එතකොට මෙතන තමයි අපි ඇස තියාගෙන ඉන්න කෙනා මෙතන ඉන්නේ. හරි? එතකොට ඒකෙන් 140යි කියලා තියෙනවා එන්නේ. ඒ දේහලිය අගේ දීලා තියෙනවා මෙතන. ඒක මම ආදේශ කරලා තියෙනවා 4 වැඩි කිරීම 10 ඍණ 11යි කියලා. හරි? නමුත් අපි කලින් කොටසේදී අපි හොයාගෙන තියෙන P කියන්නේ මෙන්න මේ 4 වැඩි කිරීම 10 ඍණ 26යි කියලා. එහෙනම් මේ අගෙන් ආදේශ කරලා අපට පහසුවෙන් R ගණනය කරන්න පුළුවන්. අපිට ඒක සුළු කළා එතන අපිට පිළිතුර ලබා ගන්න මම හිතන්නේ ඉඩ තියලා තියෙනවා. එහෙමනම් අපි ගැටලුවේ ඊළඟ කොටසට යමු. ඔබට මේ වගේ ගැටලුවක් විශේෂයෙන් රූප සටහනක් ඇඳලා ඒක කියන්නේ විෂුවලයිස් කරලා ඒ දේ කරනවා නම් ඔබට ගැටලුව විසඳීම වඩා පහසු වෙනවා. අපි යමු මෙතන තව කොටසක් තියෙනවා දීලා එතන කියනවා ඔබට මෙතන දීලා තියෙන කලාමැදිරියකින් පිටවන ආලෝකයේ තීව්‍රතාව ව්‍යාප්තිය මෙතන දීලා තියෙනවා. එතන තරංගායමේ උපරිමාගයක් දීලා තියෙනවා මෙන්න මේ අගය කියලා 570යි nm කියලා. එතකොට මේ උපරිමයේ පිහිටන තරංගායම පිහිට ඇති විකිරණ විමෝචන කෘෂ්ණ වස්තු කුෂ්ණත්වය නිර්ණය කරන්න කියලා කියනවා. එහෙමනම් මෙතන කතා දෙකක් නෑ අපිට දාන්න තියෙන වීන් විස්ථාපන නියමය. එතකොට වීන් විස්ථාපන නියමය දැන් මෙතන ආයි අපිට අර නියතේ දීලා නැති හින්දා අවස්ථා දෙකක් අරගෙන අපිට ඒක යොදලා අපිට T කියන උෂ්ණත්වයේ පහසුවෙන් ගණනය කරන්න පුළුවන්. එතකොට අපි ඊළඟ අනික් කොටසෙන් අහන්නේ මොකද්ද? එනයින් කලාමැදිරි නිකුත් කරන විකිරණය කෘෂ්ණ වස්තු විකිරණයක් ලෙස සැලකිය හැකිදයි හේතු දෙමින් නිගමනය කරන්න කියලා. එමනම් මොකද්ද? ඇත්තට මේ උෂ්ණත්වය මොකද්ද වෙන්න පුළුවන්? මේ උෂ්ණත්වය කලාමැදිරියට ඉන්න බෑ. කලාමැදිරිය පිළිස්සලා මිය යන්න ඕනේ. එහෙමනම් ඒක කෘෂ්ණ වස්තු විකිරකයක් ලෙස අපිට සලකන්න බෑ කලාමැදිරියගේ ආලෝකය. එහෙමනම් අපි මේ විෂය නිර්දේශයේ බොහෝ කොටස් ආවරණය කරන ගැටලුවක් සාකච්ඡා කරා. ඔබට තවත් මේ වගේ ගැටලු බලන්න පුළුවන් පාස් පේපර්ස් පොත් අරගෙන. අපි එහෙනම් පොඩ්ඩක් බලමු දැන් මේ වෙනකොට පාඩමේ මොනවද කතා කරේ කියලා. අපි මුලින්ම කතා කරා කෘෂ්ණ වස්තුවක් කියන්නේ මොකද්ද කියන එක ගැන කතා කරා. එතකොට කෘෂ්ණ වස්තු විකිරණයේ තීව්‍රතාව ව්‍යාප්තියට මෙන්න මේ ආකාර ප්‍රස්ථාර කීපයක් ආවා. මේ දීලා තියෙන යම්කිසි එක උෂ්ණත්වයකට තියෙන වක්‍රයක්. ඉතින් මෙතනදී අපි මුලින්ම කරේ මොකද්ද? මෙන්න මේ ඔබට පේනවා මෙන්න මේ උපරිමය මේ පැත්තට ගිහිල්ලා තියෙනවා. අඩු තරංග ආයාම වලදී මේක ඉක්මනින් උපරිමය කරා ළඟා වෙලා තියෙනවා. හරි. උෂ්ණත්වය වැඩි වෙන්න මේ තරංග ආයාමයේ උපරිමය තරංග ආයාම අඩු වෙවි තියෙනවා. ඉතින් මේ විද්‍යාඥයෝ මෙන්න මේ සම්බන්ධකම් නිරීක්ෂණය කරා ඇත්තටම. මේ ස්ටෙෆාන් නියමය අපි සලකා බලමු. ස්ටෙෆාන් නියමය කියන්නේ මොකක්ද? ඇත්තට ඒකෙන් සලකන්නේ මෙන්න මේ වක්‍රයකට වර්ගඵලය ගැන සලකන්නේ. එතන මුළු ශක්තිය
ශක්තිය ගැන සලකන මේ තරංග ආයාම පරාසය සඳහාම. එතකොට මෙතන වීන් විස්ථාපන නියම මොකක්ද කියන්නේ? එතන මේ තරංග ආයාමයේ සමග මෙන්න මේ ලැම්ඩා උපරිමයේ වෙනස් වුණු ආකාරය තමයි එතන වීන් විස්ථාපන නියමයෙන් සාකච්ඡා කරන්නේ. හරි. ඒ වගේම අපි ඊට පස්සේ කතා කරා මේක විද්‍යාඥ උත්සාහ ගත්ත මේ තීව්‍රතා ව්‍යාප්තිය යම්කිසි මේ වක්‍රයක් කරන එකට සමීකරණයක් ගොඩනගන්න. එතකොට සමීකරණ ගොඩනගන්න ඒ අවස්ථාවේදී අපිට සලකා බැලිය හැකි පිළිගත යති හැකියයි ගත හැකි වාද දෙකක් අපි සැලකුවා. හුඟක් පරීක්ෂණ දත්ත වලින් හුඟක් ඈත් වුණා. එකක් තමයි වීන්ගේ වාදය, අනික රේඩි ජීන්ගේ වාදය. ඒ දෙකත් අපි සාකච්ඡා කරා. ඒ දෙක ක්ලාසිකල් ෆිසික්ස් වල සංකල්ප මත පදනම් වෙලා ඉදිරිපත් කරපු ඒ දෙකට අසමත් වුණා සම්පූර්ණයෙන් මේ පරීක්ෂණ දත්ත සමග ගැලපෙන සමීකරණයක් ලබා ගන්න. ඊට පස්සේ අපි කතා කරා ප්ලාන්ක් විසින් කල්පිත දෙකකින් වඩාත් තහවුරු කරන ලද සමීකරණයක් ඉදිරිපත් කරා. ඒකෙන් අපිට පුළුවන් වුණා මෙන්න මේ පරීක්ෂණාත්මක ව්‍යාප්තිය විස්තර කරන්න. ඒකට අපි ප්ලාන්ක් කල්පිත දෙකක් විදිහට කතා කරා. කතා කරේ මොකද්ද? පරමාණුක දෝලක හෝ අණුක දෝලක වලට යම්කිසි නිශ්චිත ශක්ති මට්ටම් තියෙන්න ඕන කියන එක. ඒවා ක්වොන්ටීකරණය වෙලා තියෙන්න ඕන කියන එක. ඒ වගේම මේ ශක්ති විමෝචනය හෝ අවශෝෂණය කරන්නෙත් ඒ ශක්ති පැකට්ටු විදිහට කියන එක. ඒ දෙක තමයි මූලික අදහස මේ ප්ලාන්ක්ගේ කල්පිතවල. ඒ ටික තමයි අපි කතා කරේ. ඒ විදිහට තමයි මේ ඒක ලොකු උදව්වක් වුණා ක්වොන්ටම් මෙකැනික්ස් කියන ඉදිරි ශාස්ත්‍රයේ දියුණු වීමට. මෙන්න මේ ශක්තිය ක්වොන්ටීකරණය වෙලා තියෙනවා කියන එක. ඒ කල්ප තමයි අපි මෙතන සාකච්ඡා කරේ. අපි හිතනවා මේ පාඩමෙන් හොඳ පදනමක් වඩනවා කියලා ඉතුරු කොටස් මේ පාඩමේ කරගෙන යාමට. අපිට මේ විදිහට ඉගෙනගත්තු කරුණු සාරාංශගත කරන්න පුළුවන්. ඉතින් ඇත්තට මේක පාඩමේ වැදගත්කම තමයි මේ ක්වොන්ටම් මෙකැනික්ස් කියන ශාස්ත්‍රයේ දියුණුවට විශාල රුකුලක් වුණා මේ කෘෂ්ණ වස්තු විකිරණයේ තීව්‍රතා ව්‍යාප්තිය පැහැදිලි කරන්න විද්‍යාඥයෝ ගත්තු උත්සාහයක්. ඒතර ක්වොන්ටම් මෙකැනික්ස් කියන ශාස්ත්‍රයේ විශේෂයෙන් රසායන විද්‍යාව, ඒ වගේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව වගේ ශාස්ත්‍ර ගණනාවක දියුණුවට හේතු වුණා. ඉතින් ඔබට පුළුවන් මේකේ ඉදිරි පාඩම් ටික හොඳ පදනමකින් යුතුව අධ්‍යයනය කරන්න. එහෙමනම් අපි පාඩම නවත්තමු. ඔබට ආයුබෝවන්.